අයිබෝවන් මේ YouTube වීඩියෝව හැදෙන්නේ උසස් පෙළ දේශපාලන විද්‍යාව හදාරන දරුවෝ වෙනුවෙන්. මේ වීඩියෝ එක ඇතුලේ අපි 2019 අවුරුද්දේ උසස් පෙළ විභාගයට ආපු දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉල්ලීමක් කරනවා 2019 අවුරුද්දේ MCQ පේපරය ළඟට අරගෙන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. අපිට මේ ප්‍රශ්න පත්‍රයේ මුලින්ම විධානය ලබා දෙනවා මෙහෙම. අංක 1 සිට 20 තෙක් ඇති ප්‍රශ්නවලට නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. 1 සිට 20 තෙක් ඇති ප්‍රශ්නවලට වඩාත් නිවැරදි වඩාත් ගැළපෙන පිළිතුර තෝරගන්න තමයි තියෙන්නේ. මෙන්න බලන්න 1 සිට 20 තෙක් ඇති ප්‍රශ්නවලට විධානයේ යටින් ඉලක්ක ඇඳ ගන්න එක සාර්ථක ක්‍රමයක් MCQ කරද්දී. ඒක කරගන්න. පළවෙනි ප්‍රශ්නය. දේශපාලනය. එතකොට අපි මේකෙන් අහන්නේ දේශපාලනය කියන එක ගැන. පොලිටික්ස් ගැන තමයි මේකේ ඔබෙන් ප්‍රශ්නය අහන්නේ. එතකොට දේශපාලනයට අදාළ නිවැරදිම වඩාත්ම ගැළපෙන පිළිතුර තමයි තෝරලා සලකුණු කරන්නට ඕනි. ඒ යටතේ තියෙනවා උත්තර 5. දැන් අපි මේ 5 සාකච්ඡා කරමු. 1. රාජ්‍ය සහ ජනතාව අතර පවතින සම්බන්ධතා ක්ෂේත්‍රයකි. දේශපාලනය කියලා කියන්නේ රාජ්‍යයයි ජනතාවයි අතර තියෙන සම්බන්ධතාවක්. එහෙම නැත්නම් රාජ්‍ය සහ ජනතාව එකට යා කරන මෙවලමක් විදියට දේශපාලනය පාවිච්චි වෙනවා. ඒක අපිට නිවැරදි විදියට ගන්න පුළුවන්. ඒක හරි. රාජ්‍ය සහ ජනතාව අතර තියෙන සම්බන්ධතාවය තමයි දේශපාලනය තුල අන්තර්ගත වෙන්නේ. දෙවෙනි එක ආණ්ඩුවේ කටයුතු වලට පමණක් සීමා වී තිබේ. මේ වාක්‍ය තුල තියෙනවා ආණ්ඩුවේ කටයුතු වලට පමණක් කියලා වචනයක්. පමණක්. සාමාන්‍යයෙන් දේශපාලනය ආණ්ඩුවේ කටයුතු වලට පමණක් සීමා වෙන්නේ නැහැ. ඒක වැරදි. ඊළඟට මේ ප්‍රශ්න 3 වෙනි එකේ උත්තරේ තියෙනවා යනු රාජ්‍ය සහ ආණ්ඩුව පිළිබඳ අධ්‍යයනයයි. දැන් යනු කියලා පටන් ගන්න. එහෙම වුණා කියලා බය වෙන්න දෙයක් නැහැ. අර උඩ ප්‍රශ්නයත් එක්ක තියෙන වචන එතෙන්ට දාලා බැලුවාම හරි. ඒතකොට අපිට බලන්න වෙනවා දේශපාලනයේ යනු රාජ්‍ය සහ ආණ්ඩුව පිළිබඳ අධ්‍යයනයයි. ඒතකොට දේශපාලනය ඇතුලේ අධ්‍යයනය කරන්නේ රාජ්‍ය සහ ආණ්ඩුව ගැනලු. ඇත්තටම රාජ්‍ය සහ ආණ්ඩුව ගැන විතරද අධ්‍යයනය කරන්නේ? එහෙම කියන්නත් බෑනේ. හරි. රාජ්‍ය සහ ආණ්ඩුව ගැන විතරක් නෙමෙයි අධ්‍යයනය කරන්නේ. තව ගොඩක් මාතෘකා තියෙනවා. 4. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැන්වීමට පමණක් සීමා වී තිබේ. මේක ඇතුලේ තියෙනවා අර පමණක් කියන වචනේ. ඒ පමණක් කියන වචනයට කලින් තියෙන ටික බලන්න. රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නැන්වීමට රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාවට නන්වන්න විතරක් සීමා වෙච්ච දෙයක්ලු දේශපාලනේ. අපිට ඒකත් නිවැරදි කියලා ගන්න බෑ. 5 වෙනි එක තියෙනවා ආධ්‍යාත්මික ජීවිතය කළමනාකරණය කිරීම පිළිබඳව සැලකිලිමත් වේ. කියන්නේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ කළමනාකරණය කරන්නේ දේශපාලනයෙන්ලු. මම කියන්නේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ කළමනාකරණය කරන්නේ දේශපාලනයෙන් නෙමෙයි. දේශපාලනය අපේ ආධ්‍යාත්මික ජීවිතයට බලපෑම් කරන්නේ නැහැ. දැන් මිනිහෙක්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ කළමනාකරණය කරන්න නම් ආගම ඉගෙන ගැනීම වැදගත් වේවි. එයා සාහිත්‍ය පරිශීලනය කරන එක වැදගත් වේවි. නාට්‍යයක් බලන එක, සින්දුවක් අහන එක වැදගත් වේවි. මතක තියාගන්න ආධ්‍යාත්මික ජීවිතේ කළමනාකරණය කරන්න දේශපාලනය බලපෑමක් කරන්නේ නැහැ. ඒ නිසා මේ උත්තර 5න් මේ පිළිතුරු 5න් අපි තෝරගන්නවා නිවැරදිම පිළිතුර විදියට අංකය 1. රාජ්‍ය සහ ජනතාව අතර පවතින සම්බන්ධතා ක්ෂේත්‍රයකි. ඕක තමයි නිවැරදි පිළිතුර විදියට ගන්න තියෙන්නේ. දැන් අපි යනවා දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නය මෙහෙමයි තියෙන්නේ. දේශපාලනය අධ්‍යයනය කිරීම. මේකෙදී දේශපාලනය අධ්‍යයනය කිරීම කියන එකයි අහන්නේ. අධ්‍යයනය කිරීම. හරිද? දේශපාලනය අධ්‍යයනය කිරීම. ස්ටඩීන් කියන එක. හරි. දැන් මේ දේශපාලනය අධ්‍යයනය කිරීම කියන එකට වඩාත්ම නිවැරදි
පිළිතුර වෙන්නේ මොකක්ද? අපි කියවමු ඒ යටතේ තියෙන උත්තර පහ. 1. සෑම විටම ප්‍රතිමානීය විමර්ශනයට සීමා වී ඇත. ප්‍රතිමානීය. කියන්නේ මේ දේශපාලනය ඉගෙන ගැනීම හැම වෙලාවෙම ප්‍රතිමානීය විමර්ශනයට විතරක් සීමා වෙලා තියෙනවලු. හැම වෙලාවෙම මේක එහෙම වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ප්‍රතිමානීය වෙන්නේ නැහැ. ඔය ප්‍රතිමානීය කියන වචන තේරුම ඔබ දන්නවා. වටිනාකම් විනිශ්චයන්ගෙන් සමන්විත. ඔය ප්‍රතිමානීය ක්‍රමේ භාවිත වෙන්නේ දාර්ශනික වගේ අධ්‍යයන මාර්ගයක් භාවිත කරමින් දේශපාලනය අධ්‍යයනය කරද්දී. එතකොට හැම වෙලාවෙම ප්‍රතිමානීය ක්‍රමය භාවිත වෙන්නේ නැහැ දේශපාලනය අධ්‍යයනය කරද්දී. ඒ නිසා ඒක වැරදි කියලා අපිට ගන්න පුළුවන්. දෙවෙනි එක බලාරගලය හැදෑරීමට පමණක් සීමා වී ඇත. පමණක් කියන වචනය ආපු ගමන් ඊට කලින් තියෙන වාක්‍ය කියවන්න. බලාරගලය හැදෑරීමට. එතකොට දේශපාලනය තුළ සිද්ධ වෙන්නේ බලාරගලය හදාරන එක විතරද? දැන් මේ බලාරගලය ගැන කතා කරන්නේ කවුද කියලා ඔබ දන්නෝ නේද? ඉතාලි ජාතික නිකොලායි මැකියාවෙලි. එතකොට මැකියාවෙලිගේ බලාරගලය ගැන හදාරන්න විතරද දේශපාලන විද්‍යාව හදාරනවා කියලා කියන්නේ? නෑ. ඒකත් නිවැරදි පිළිතුරක් විදියට ගන්න බෑ. තුන්වෙනි එක. විද්‍යාත්මක විමර්ශනය පමණක් ලක්ෂණ කොට ඇත. මම කිව්වා පමණක් කියන වචනේ ආවොත් ඊට කලින් ටික කියවන්න. විද්‍යාත්මක විමර්ශනය පමණක්. දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන්නේ විද්‍යාත්මක ක්‍රමවේදයට විතරද? විද්‍යාත්මක මෙවලම් භාවිත කරමින් ආනුභවික පර්යේෂණ සිදු කරමින් විතරද දේශපාලන විද්‍යාව අධ්‍යයනය කරන්නේ? ඇත්තටම නැහැ. ඒ නිසා තුන්වෙනි පිළිතුරත් අපිට නිවැරදි කියලා ගන්න අමාරුයි. 4. ස්වභාවික විද්‍යාවන්ගේ මට්ටමට මුහුකුරා ගොස් තිබේ. දැන් මොනවද මේ ස්වභාවික විද්‍යාවන්? ස්වභාවික විද්‍යාවන් කියලා කියන්නේ දරුවෝ ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව වගේ විෂයන්. ඒ විෂයන් මට්ටමටම දේශපාලන විද්‍යාව මුහුකුරා ගිහිල්ලා තියෙනවා කියලා කියන්නේ. අපි දන්නවා ඒක එහෙම නෙමෙයි කියලා. අවසාන එක, ඒ කියන්නේ පස්වෙනි පිළිතුර විද්‍යාත්මක සහ ප්‍රතිමානීය සලකා බැලීම් දෙකකින් සමන්විතය. ඔව්. දේශපාලනය අධ්‍යයනය කරද්දී අපිට මෙන්න මේ ආකාර දෙකම භාවිත වෙන්න පුළුවන්. එතකොට මේකේ උඩම කියනවා අංකය 1ේදී හැම විටම ප්‍රතිමානීය. ප්‍රතිමානීය කියන එකක් තියෙනවා. හැම විටම නෑ. ඇතැම් වෙලාවට ප්‍රතිමානීය තියෙනවා. මේකේ තුන්වෙනි එකේදී කියනවා විද්‍යාත්මක. විද්‍යාත්මක. පළවෙනි එකේ කියනවා ප්‍රතිමානීය විතරයි කියලා. අපි පිළිගන්නේ නෑ. තුන්වෙනි එකේ කියනවා විද්‍යාත්මක ක්‍රමය විතරයි කියලා. අපි පිළිගන්නේ නෑ. අපි පිළිගන්නේ මේ දෙකේම එකතුව. ප්‍රතිමානීය ක්‍රමයයි විද්‍යාත්මක ක්‍රමයයි කියන ක්‍රම දෙකම භාවිත කරමින් තමයි දේශපාලන විද්‍යාව හදාරන්නේ. ප්‍රතිමානීය විතරයි කිව්වට පිළිගන්නෙත් නැහැ. විද්‍යාත්මක විතරයි කිව්වට පිළිගන්නෙත් නැහැ. ඒ නිසා අපිට පිළිතුර විදියට බාර ගන්න වෙන්නේ පස්වන පිළිතුර. කියන්නේ දෙවෙනි ප්‍රශ්නයට පස්වන පිළිතුර තමයි උත්තරේ විදියට බාර ගන්න වෙන්නේ. අපි ඊළඟට යනවා තුන්වෙනි ප්‍රශ්නයට. තුන්වෙනි එක බලන්න. ඒකේ උත්තර 5. අංක 1 වෙනස් කළ නොහැකි ආයතනයකි. සරලයි. වෙනස් කළ නොහැකි. තමයි ආණ්ඩුව ගැන අහන්නේ. වෙනස් කළ නොහැකි. ආණ්ඩුව වෙනස් කළ නොහැකි නෙමෙයි වෙනස් කළ හැකි ආයතනයක්. ජනතාවට පුළුවන් මැතිවරණයකදී ආණ්ඩුව වෙනස් කරන්න. එහෙම නැත්නම් ජනතාවට පුළුවන් විප්ලවයක් කරලා ආණ්ඩුව වෙනස් කරන්න. ඒතර ආණ්ඩුව කියන්නේ වෙනස් කරන්න පුළුවන් ආයතනයක්. සීමිත කාලයකට ජනතාව විසින් තෝරා ගන්න ආයතනයක්. ඒ නිසා අංකය 1 වැරදි. අංකය 2 ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමවලදී මහ ජනතාවගේ එකම නියෝජිතයාය. කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල ජීවත් වෙන මිනිස්සුන්ගේ එකම නියෝජිතයා වෙන්නේ ආණ්ඩුව විතරද? නෑ. ආණ්ඩුව විතරක් නෙමෙයි. තව නියෝජිතයෝ ඉන්නවා. දැන් උදාහරණයක් වශයෙන් ගන්නකෝ අපි ගමු දේශපාලන පක්ෂ ජනතාව නියෝජනය කරන කෙනෙක්. බලපෑම් කණ්ඩායම් ජනතාව නියෝජනය කරන කෙනෙක්. ඒ නිසා අපිට කියන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවල ජීවත් වෙන මිනිස්සුන්ගේ එකම එක නියෝජිතයා වෙන්නේ ආණ්ඩුවයි කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ඒකත් අපි වැරදි විදියට අල්ල ගන්නවා. ඊළඟ එක තුන්වෙනි එක
රාජ්‍යයේ මූලිකාංගයකි. බලන්න. රාජ්‍යය හැදෙනවා සාධක කීයක් එකතු වෙලාද? 4ක්. රාජ්‍ය හැදෙනවා සාධක 4ක් එකතු වෙලා. මෙන්න සාධක 4. පළවෙනි එක නිශ්චිත භූමිය. රාජ්‍යයක් හැදෙන්න ඕන කරන පළවෙනි සාධකය. දෙවෙනි එක පළවෙනි එක නිශ්චිත භූමිය. දෙවෙනි එක ජාතික පදනම. ජාතික පදනම. තුන්වෙනි එක ආණ්ඩුව. හතරවෙනි එක ස්වාධිපත්‍ය. එතකොට මේ සාධක 4 එකතු වුනහම තමයි රාජ්‍ය නිර්මාණය වෙන්නේ නේ. ඒකෙන් එක සාධකයක් තමයි ආණ්ඩුව. තුන්වෙනි එක කියවන්න බලන්න. රාජ්‍යයේ මූලිකාංගයකි. අංග වලින් එකක් තමයි ආණ්ඩුව. ඒක නිවැරදි. හතරවෙනි එක රාජ්‍ය යන්නට සමාන පදයකි. දැන් ආණ්ඩුව කියලා කියන්නේ දරු රාජ්‍ය යන්නට සමාන පදයක්ද? සාමාන්‍ය ව්‍යවහාරයේදී නම් ඒක සමාන විදියට පාවිච්චි කරනවා. රාජ්‍ය ආණ්ඩුව ওই වචන දෙකම එදිනෙදා ව්‍යවහාරයේදී සාමාන්‍ය ව්‍යවහාරයේදී මේ දෙක එකක් විදියට පාවිච්චි කළාට විද්‍යාත්මකව ගත්තොත් නේද? දේශපාලනය ශාස්ත්‍රීය හදාරන කෙනෙක් එක එහෙම පාවිච්චි කරන්නේ නැහැ. රාජ්‍ය කියන්නේ එකක්, ආණ්ඩුව කියන්නේ තව එකක්. ඒ නිසා ශාස්ත්‍රීයව බැලුවාම මේ දෙක දෙකක්. අපි ඒක වැරදි විදියට අල්ලගන්නේ ඒ නිසා. පස්වෙනි එක රාජ්‍යයට වඩා බලවත්ය. ආණ්ඩුව රාජ්‍යයට වඩා බලවත්දු. ඒක ඇත්තද? නැහැ. රාජ්‍යයටයි වැඩි බලයක් තියෙන්නේ. ඊට වඩා අඩු බලයක් තමයි ආණ්ඩුවට තියෙන්නේ. රාජ්‍යයට ස්වාධිපති බලය තියෙනවා. රාජ්‍ය විසින් පවරා දෙන ලද සීමිත බලයක් විතරක් ආණ්ඩුවට තියෙනවා. ඒ නිසා වැඩි බලය තියෙන්නේ රාජ්‍යයට. මේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර විදියට අපි බාරගන්නේ තුන්වෙනි උත්තරේ. ඒ කියන්නේ රාජ්‍යයේ මූලිකාංගයක කියන උත්තරේ තමයි පිළිතුර විදියට ගන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය. හතරවෙනි එක. ඒක අහන්නේ ස්ත්‍රීවාදයෙන්. හරිද? හතරවෙනි එක අහන්නේ ස්ත්‍රීවාදයෙන්. එතකොට මේක අපිට හම්බ වෙනවා දේශපාලන විද්‍යාවේ 5 වෙනි ඒකකය ඉගෙන ගනිද්දී. බලමු උත්තර පහ. 1. ගැහැණු ළමයින් සඳහා වෙන් වූ පාසල් තිබිය යුතුයයි යෝජනා කරයි. ස්ත්‍රීවාදීන් කියනවලු මේ ගැහැණු ළමයින්ට වෙන් වූ පාසල් තිබිය යුතුයි කියලා. ඒ කියන්නේ ගර්ල්ස් ස්කූල් තියෙන්න ඕන කියලා. ගර්ල්ස් ස්කූල් වෙනම තියෙන්න ඕන කියලා. බාලිකාවන්ට වෙනම පාසල් තිබිය යුතුයි කියලා. ඒකට අපි විරුද්ධයිනේ. ගැහැණු ළමුන්ට වෙනම පාසල් තියෙන්න ඕන කියලා ස්ත්‍රීවාදීන් ඉල්ලන්නෙත් නැහැ. හරිද? ස්ත්‍රීවාදීන් ඉල්ලන්නෙත් නැහැ. එහෙම කියන්නේ. එතකොට වෙන්නේ ඒගොල්ලෝ වෙනම කොට්ටාසයක් විදියට සලකන එකනේ. නෑ. ගැහැණු ළමයිතුත් පිරිමි ළමයිතුත් දෙගොල්ලන්ටම සමාන අවස්ථා ලබා දෙන්න කියන එක තමයි ස්ත්‍රීවාදීන්ගේ යෝජනාව වෙන්නේ. ඒ නිසා මේක වැරදි. දෙවෙනි එක සමානාත්මතාවය නොතකා හරි. සමානාත්මතාවය නොතකා හරි. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සමානාත්මතාවය ඉල්ලන්නේ. පිරිමි ගැහැණු දෙගොල්ලන්ටම සමානයන් ලෙස සලකන්න කියන ඉල්ලීම තමයි ස්ත්‍රීවාදීන්ගෙන් ඉදිරිපත් වෙන්නේ. තුන්වෙනි එක ග්‍රීක යුගයේ ආරම්භ වූ මතවාදයකි. ඔබ මට කියන්නේ ස්ත්‍රීවාදය එච්චර පරණයිද? ග්‍රීක යුගයේද ආරම්භ වුණේ නැහැ. හරිද? ස්ත්‍රීවාදය ආරම්භ වෙන්නේ 1970 වෙනි පසු කාලයේ. නේද? 1970 වෙනි පසු කාලයේ. ඒ කියන්නේ 20 වෙනි සියවසේදී. හරි. ඒ නිසා ග්‍රීක යුගයෙන් ආරම්භ වූ කියන කතාව වැරදි. හතරවෙනි එක ස්ත්‍රීන් අත්විඳින වෙනස් කොට සැලකීම් අවසන් කිරීම අපේක්ෂා කරයි. වෙනස් කොට සලකන එක අවසන් කරගන්න කියන එක තමයි ස්ත්‍රීවාදීන්ගේ ඉල්ලීම. ඒ කියන්නේ මේ කාන්තාවක් වීම නිසා අපිට වෙනස් කොට සලකන්න එපා කියන ඉල්ලීම තමයි ස්ත්‍රීවාදීන්ගෙන් ඉදිරිපත් වෙන්නේ. ඒක නිවැරදි නේද? පස්වෙනි එක පවුලේ සුබ සාධනයේ වැදගත්කම හුවා දක්වයි. ස්ත්‍රීවාදීන් එහෙම දෙයක් කතා කරලා නැහැ නේද? එහෙම කතා කරලා නැහැ. ඒ නිසා අපිට මේකේ පිළිතුර විදියට ගන්න වෙනවා හතරවෙනි පිළිතුර. ඒ කියන්නේ ස්ත්‍රීන් අත්විඳින වෙනස් කොට සැලකීම. ඒගොල්ලෝ අත්විඳින හරිද වෙනස් කොට සැලකීම කියන එක අවසන් කරන්න කියන යෝජනාව තමයි ස්ත්‍රීවාදීන්ගෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ. දැන් ඔන්න අපි ප්‍රශ්න 4ක් සාකච්ඡා කරලා අවසానයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ඒ කියන්නේ 5 වෙනි ප්‍රශ්නයට. ඒක අහන්නේ ස්වාධිපත්‍ය ගැන. ඒ කියන්නේ රාජ්‍ය සතු බලය ගැන නේද? ස්වාධිපත්‍ය කියලා කියන්නේ රාජ්‍ය සතු මොකද්ද? උත්තරීතර බලය. හරියටම හරි. 1. විශාල සහ කුඩා රාජ්‍ය අතර පවතින අසමානතා පිළිගනී.
විශාල රාජ්‍යයකයි කුඩා රාජ්‍යයකයි ස්වාධිපති බලය අසමානයි කියලා පිළිගන්නවලු. ඒක එහෙම නැහැ. ස්වාධිපති බලය එහෙම කියන්නේ නැහැ. ස්වාධිපති බලය කියලා කියන්නේ විශාල රාජ්‍යයකටත් කුඩා රාජ්‍යයකටත් මේ දෙන්නටම එක සමාන ස්වාධිපති බලයක් ලැබෙනවා කියන කතාව තමයි ස්වාධිපති බලයේදී කියන්නේ. ඔබට මතක් වෙන්න ඕන මෙතෙන්දී 1648 අවුරුද්දේ සම්මත කරපු වෙස්ට්ෆේලියා සාම සම්මුතිය. වෙස්ට්ෆේලියා සාම සම්මුතිය. ඒකෙත් පිළිගන්නවා හැම රාජ්‍යයකටම තියෙන්නේ එක සමාන ස්වාධිපති බලයක් කියන එක. දෙවෙනි එක රාජ්‍යයේ උත්තරීතර බලය සංකේතවත් කරයි. ඔව් රාජ්‍ය සතු උත්තරීතර වූද හරි අසහාය වූද ශ්‍රේෂ්ඨ වූද බලය තමයි ස්වාධිපති බලය. එහෙනම් දෙවෙනි පිළිතුර නිවැරදි. 3 ගෝලීයකරණය නිසා අභියෝගයට ලක් වී නැත. නැත නෙමෙයි ගෝලීයකරණය නිසා ස්වාධිපති බලය අභියෝගයට ලක් වෙලා තියෙනවා. ගෝලීයකරණය නිසා ස්වාධිපති බලය අභියෝගයට ලක් වෙලා තියෙනවා. ජාත්‍යන්තර සංවිධාන වලට පුළුවන් වෙලා තියෙනවා රාජ්‍ය අභ්‍යන්තර ප්‍රශ්න වලට ඇඟිලි ගහන්න. වෙනත් බාහිර රාජ්‍යයකට පුළුවන් වෙලා තියෙනවා යම් රාජ්‍යයක අභ්‍යන්තර ගැටලු වලට මැදිහත් වෙන්න. ඒ නිසා ගෝලීයකරණය නිසා ස්වාධිපති බලය මොකද්ද වෙලා තියෙන්නේ? අභියෝගයට ලක් වෙලා තියෙනවා. 4 අවශ්‍ය වූ විටක පහසුවෙන් බෙදිය හැකිය. පහසුවෙන් බෙදිය හැකිය. අපි ස්වාධිපති බලය ගැන ඉගෙන ගනිද්දී ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න වාක්‍යයක් තියෙනවා. මොකක්ද? බෙදිය නොහැකි බලයකි කියලා. ස්වාධිපති බලය බෙදන්න බෑ. එහෙනම් බෙදිය හැකිය කියන එක වැරදි. 5 රාජ්‍යත්වය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් නොවේ. රාජ්‍යයක් බිහි වෙන්න අත්‍යවශ්‍ය නෑලු. බොරු. රාජ්‍යයක් බිහි වෙන්න ඕන සාධක 4යි. 4 වෙනි එකෙන් වැදගත්ම එක වෙන්නේ මේ ස්වාධිපති බලය කියන එක. ඒ නිසා රාජ්‍යයක් හැදෙන්න නම් අත්‍යවශ්‍යයි මේ ස්වාධිපති බලය කියන එක. හරිද? ඒතර අපි පිළිතුර විදියට ගන්නේ 2. රාජ්‍යයේ උත්තරීතර බලය සංකේතවත් කරයි කියන එක. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. 6. ඒක අහන්නේ 4 වෙනි ඒකකෙන්. මොකද්ද ප්‍රශ්නය? ඒකීය ආණ්ඩුක්‍රම ආකෘතියෙහිදී. ප්‍රශ්නේ ඒක. ඒකීය ආණ්ඩුක්‍රම ආකෘතිය මොන වගේද කියලා. අපි තෝරගමු නිවැරදි එක. 1. ස්වාධිපත්‍ය බෙදා නොගනී. ස්වාධිපත්‍ය බෙදා නොගනී. ඔව්. ස්වාධිපති බලය බෙදාගන්නේ නැහැ ඒකීය රාජ්‍යයන්වල. ස්වාධිපති බලය සම්පූර්ණයෙන්ම මධ්‍යම ආණ්ඩුව වටා පමණක් තියාගන්න එක තමයි ඒකීය ආණ්ඩු ක්‍රමයකදී වෙන්නේ. බෙදාගන්නේ නැහැ. ඒක නිවැරදි. 2. ස්වාධිපත්‍ය ප්‍රාන්ත ආණ්ඩු සමග බෙදා ගැනේ. ප්‍රාන්ත ආණ්ඩු සමග ස්වාධිපති බලය බෙදාගන්නේ ඒකීය රාජ්‍යයන්වලදීද? නැහැ. එහෙමනම් සංධීය රාජ්‍යයන්වලදී. මධ්‍යම ආණ්ඩුවයි ප්‍රාන්ත ආණ්ඩුවයි ස්වාධිපති බලය පංගු කරගන්නේ බෙදාගන්නේ සංධීයවලදී. ඒක ඒකීය ක්‍රමයට අදාළ නැහැ. 3. ව්‍යවස්ථාදායකයේ දෙවැනි මණ්ඩලයක් තිබීම අත්‍යවශ්‍ය ලක්ෂණයකි. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුවට අයිති ව්‍යවස්ථාදායකය තියෙන්නේ. ඒකේ මණ්ඩල දෙකක් තියෙන්න ඕනලු. ඔබට මතක වෙන්න ඕනේ ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් බිහි වෙන්නේ ඒකීය රටවල් වල නෙමෙයි. මොන රටවල් වලද? සංධීය රටවල් වල. සංධීය රටකට තමයි ද්විමාණ්ඩලික ව්‍යවස්ථාදායකයක් ඕනේ වෙන්නේ. විශේෂයෙන් ප්‍රාන්තවලට නියෝජනයක් සපයා දීම සඳහා දෙවැනි මණ්ඩලයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට ඒක නිවැරදි පිළිතුරක් විදියට බාර ගන්න බැහැ. 4. මධ්‍යම ආණ්ඩුව සහ පළාත් පාලන ආයතන අතර ගැටුම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් විසඳනු ලබයි. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ගැටුම් විසඳනවලු කා අතරද? මධ්‍යමයි පළාත් පාලන ආයතනයි. නෑ. ඒක වැරදි. ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ගැටුම් විසඳන්නේ සංධීය රටවල් වල. මොකද මධ්‍යම ආණ්ඩුවයි පළාත් පාලන ආයතනය අතර යම් ගැටුමක් ආවොත් එතෙන්දී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අවශ්‍ය වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මධ්‍යම ආණ්ඩුවට පුළුවන් තමන්ගේ තීරණය තනිවම ගන්න. පළාත් පාලන ආයතන වලට ඒකට අභියෝග කරන්න බෑ. ඒ නිසා ගැටුම් විසඳීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිද්ධ කරයි කියන එක වැරදි. 5. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක බලය සීමිතය.
පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක බලය සීමිතයි කියලා කියනවා. නෑ. සීමිතය නැත. සීමිතය නෑ නැත. අසීමිතයි. ඇයි මධ්‍යමාණ්ඩු ව්‍යවස්ථාදායකය මුළු රටටම බලපාන පරිදි නීති සකස් කිරීම කරනවා ඒකේ රාජ්‍යයකදී. ඒ නිසා පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සම්පාදක බලය වැඩිපුර හම්බ වෙනවා. එතකොට මොකද්ද නිවැරදි පිළිතුර? මේ පහෙන් නිවැරදි පිළිතුර විදියට අපිට ගන්න වෙන්නේ 1. ස්වාධිපත්‍ය බෙදා නොගනී කියන එක. සම්පූර්ණයෙන්ම මධ්‍යමාණ්ඩුව වටා ස්වාධිපති බලය එකතු වෙලා තියෙනවා කියන එක. ඒ තමයි 6 වෙනි ප්‍රශ්නය. අපි ඊළඟට 7 වෙනි ප්‍රශ්නයට යනවා. 7. සහසන්දීය ආණ්ඩු ක්‍රමය. 7 වෙනි ප්‍රශ්නේ මොකද්ද? සහසන්දීය. මේකත් අපිට හම්බ වෙන්නේ 4 වෙනි ඒකකයේ ඉගෙන ගනිද්දී. සහසන්දීය ආණ්ඩු ක්‍රමය. අපි බලමු නිවැරදි පිළිතුර මොකක්ද කියලා. 1. ස්වාධීන රාජ්‍යයන් අතර ස්වේච්ඡා ගිවිසුමක් මත පදනම්ව නොමැත. පදනම්ව නොමැත. නොමැත කියන එක වැරදි. පදනම්ව නොමැත කියන එක වැරදි. පදනම්ව ඇත කියලා කිව්වනම් හරි. ඒ කියන්නේ ස්වාධීන රාජ්‍යයන් කීපයක් අතර එක ගිවිසුමක් මත පදනම් වෙලා සහසන්ධිය ක්‍රමය බිහි කරගන්න. පදනම්ව නොමැත නෙමෙයි පදනම්ව ඇත. අනෙක් ආණ්ඩු ක්‍රම මාදිලි වලට වඩා කාර්යක්ෂමය. සාමාන්‍යයෙන් මධ්‍යම ආණ්ඩුවකුත් ඊළඟට ප්‍රාන්තාණ්ඩු ගණනාවකුත් තියෙන විට පාලනය කාර්යක්ෂම වෙන්නේ නැහැ. පාලනය අකාර්යක්ෂමයි. ඇයි එක තැනකින් තීරණ ගන්න බෑ. එක තැනකින් ගත්ත තීරණය අනෙක් තැනක අනුමත කරගන්න ඕනේ. ඒ නිසා තීරණ ගනිද්දි වැඩ කරද්දි අකාර්යක්ෂමයි සහසන්ධිය ක්‍රමය. කාර්යක්ෂම නෙමෙයි. ඒක වැරදි. ඊළඟට 3 වෙනි එක ශක්තිමත් මධ්‍යමාණ්ඩුවක් සහිතය. ඔබ දන්නවා ශක්තිමත් මධ්‍යමාණ්ඩුවක් තියෙන්නේ ඒකී ආණ්ඩු ක්‍රමවල. ඒකී ආණ්ඩු ක්‍රමවල. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමවල. හරිද? දැන් සහසන්ධීය ආණ්ඩු ක්‍රමයකදී මධ්‍යමාණ්ඩුවේ බලය මොකද්ද වෙන්නේ? අඩුයි. මධ්‍යමාණ්ඩුවේ බලය අඩුයි, ප්‍රාන්ත ආණ්ඩුවල බලය වැඩි. සහසන්ධීය ක්‍රමයේ හැදෙන්නේ මේ විදිහට. මධ්‍යමාණ්ඩුවේ බලය අඩුවෙන් ප්‍රාන්ත ආණ්ඩුවල බලය වැඩි. එහෙම හැදෙන්නේ. ඒ නිසා මේක වැරදි. අපි 4 වෙනි එකට යනවා. වර්තමාන ව්‍යවස්ථාවට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ පැවතුණි. ඇමරිකාවේ දැනට ක්‍රියාත්මක කරන ව්‍යවස්ථාව හැදුවේ 1789. 1789. හරියටම අවුරුදු කීයකට කලින්ද? අවුරුදු 200 නේද? 232කට විතර කලින්. හරිද? එතකොට මේ ව්‍යවස්ථාව හදලා අවුරුදු 230ක් අපි ආසන්න වශයෙන් ගත්තොත් 230ක් විතර වෙනවා. ඒතර ඒ හදපු ව්‍යවස්ථාවට කලින් ඇමරිකාවේ තිබුණේ සහසන්ධීය ක්‍රමයලු. ඔව් හරි. ජනපද 13ක් එකට එකතු වෙලා නේද? සහසන්ධීය ක්‍රමයක් නිර්මාණය කරගෙන තිබුණා. මතක තියාගන්න 1776 තමයි ඇමරිකන් විප්ලවය සිද්ධ වෙන්නේ. එදා සිට 1789 දක්වා මෙන්න මේ අවුරුදු කාලය තුල ඇමරිකා එක්සත් ජනපදයේ තිබුණේ සහසන්ධීය ක්‍රමය තමයි. ඇමරිකාවේ විප්ලවයේ සිට ඇමරිකාවේ නව ව්‍යවස්ථාව සම්පාදනය කරනකන් මේ අතරතුර කාලයේ සහසන්ධීය ක්‍රමය ක්‍රියාත්මක වුණා. එසා ඒක නිවැරදි. 5 තනි නීති ක්‍රමයක් සහිතය. සහසන්ධීය ක්‍රමයක තනි නීති ක්‍රමයක් තියෙන්න බෑ. මධ්‍යම ආණ්ඩුවත් නීති සම්පාදනය කරනවා. ඒ වගේම ප්‍රාන්ත ආණ්ඩු වලටත් නීති සම්පාදන බලය තියෙනවා. ඒ නිසා තනි නීතියක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපිට 7 වෙනි ප්‍රශ්නයට පිළිතුර විදියට 4 වෙනි පිළිතුර ගන්න පුළුවන්. වර්තමාන ව්‍යවස්ථාවට පෙර 1789 හදන ව්‍යවස්ථාවට කලින් ඇමරිකා එක්සත් ජනපදයේ තිබුණේ සහසන්ධීය ක්‍රමයයි කියන එක තමයි අපිට පිළිතුර විදියට ගන්න තියෙන්නේ. අපි යනවා 8 වෙනි ප්‍රශ්නයට. 8 රාජ්‍ය ප්‍රතිපත්තිය. එතකොට 8 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය ගැන. හරිද? ඒකේ උත්තර 5 මහජන දුක්ගැනවිලි निराකරණය කිරීම පිළිබඳව සැලකිලිමත් නොවේ. ඔබ දන්නවා රාජ්‍ය ප්‍රතිපත්ති අර්ථකථනය කරන විදිය. රාජ්‍ය ප්‍රතිපත්තියක් කියන්නේ මොකද්ද? ජනතාවට බලපාන පොදු ගැටලු විසඳන්න තමයි රාජ්‍ය ප්‍රතිපත්ති හදන්නේ. එතකොට මේකේ කියනවා ජනතාවගේ පොදු ගැටලු ගැන සැලකිලිමත් වෙන්නේ නෑලු. ඒක සම්පූර්ණයෙන්ම වැරදි
අදහසක්. වැරදි අදහසක්. 2. නිලබල තන්ත්‍රයට වැදගත් භූමිකාවක් නොපවරයි. නොපවරයි නෙමෙයි පවරයි වෙන්න ඕනේ. මොකද රාජ්‍ය ප්‍රතිපත්තියක් හදලා ඒ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන කාර්ය පැවරෙන්නේ නිල බල තන්ත්‍රයට තමයි. නිසා නොපවරයි කිව්වොත් වැරදි, පවරයි කියලා හැදෙන්නට ඕනි. රාජ්‍ය පෞද්ගලික සහයෝගීතාව ප්‍රවර්ධනය නොකරයි. නොකරයි නෙමෙයි කරයි. රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සහයෝගීතාවයක් වර්ධනය කිරීම රාජ්‍ය ප්‍රතිපත්ති වලින් කරනවා. නොකරයි නෙමෙයි කරයි. ඊළඟ එක. මහජන ගැටලු විසඳීමේ මූලෝපාය තීරණය කරයි. ඔව් ජනතාවගේ පොදු ගැටලු විසඳන්න උපාය උපක්‍රම තෝරන එක තමයි රාජ්‍ය ප්‍රතිපත්තිවලදී කරන්නේ. හරි. රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම කියලා කියන්නේ ඒක. ජනතාවගේ ගැටලු විසඳීම, එහෙම නැත්නම් ජනතාවගේ ගැටලු අවම කිරීමේ අරමුණින් ආණ්ඩුව විසින් හදන ප්‍රතිපත්තියට අපි රාජ්‍ය ප්‍රතිපත්තිය කියලා කියන්නේ. ඊළඟට දේශපාලන පක්ෂවල බලපෑමෙන් සපුරා නිදහස්ය. ඒ කියන්නේ ඔබ දන්නවා රාජ්‍ය ප්‍රතිපත්ති හදන්නේ ආණ්ඩුවෙන් උනාට, හරිද? ආණ්ඩුවෙන් උනාට ආණ්ඩුවේ තීරණ වලට දේශපාලන පක්ෂ බලපෑම් කරනවා. එහෙනම් සපුරා නිදහස්ය කියලා කියන්න බෑ. වැරදි. නිවැරදි පිළිතුර විදියට ගන්නවා 4 වෙනි පිළිතුර. මහජන ගැටලු විසඳීමේ මූලෝපාය තීරණය කරයි කියන පිළිතුර නිවැරදි පිළිතුර විදියට ගන්න පුළුවන්කම තියෙනවා. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. 9 වෙනි ප්‍රශ්නය. ජනාධිපති ආණ්ඩුක්‍රම ආකෘතිය. මොකද්ද? ජනාධිපති ආණ්ඩුක්‍රම ආකෘතිය. මේකත් අපිට හම්බ වෙන්නේ 4 වෙනි ඒකකේ. එතකොට බැලුවාම 4 වෙනි ඒකකෙන් ප්‍රශ්න 3ක් තියෙනවා මේ අවුරුද්දේ. මේ 3 වෙනි එක 4 වෙනි ඒකකෙන් තියෙන 3 වෙනි එක. 6 ඒ වගේම 7 ඒ වගේම 9 මේ ප්‍රශ්න 3ම 4 වෙනි ඒකකෙන්. අපි යමු 9ට. ජනාධිපති ආණ්ඩුක්‍රම ආකෘතිය. විධායක සහ ව්‍යවස්ථාදායක සඳහා වෙන්වෙන් මැතිවරණ වලට අවකාශ සලසයි. ඒ කියන්නේ විධායකයට සමාජිකව තෝරන්න වෙනම මැතිවරණයකුත්, ව්‍යවස්ථාදායකයට සමාජිකව තෝරන්න වෙනම මැතිවරණයකුත් කියලා මැතිවරණ දෙකක් පවත්වනවලු. ඔව්. විධායකය වෙන්නේ ඇත්තටම ගත්තොත් එහෙම ජනාධිපතිවරයානේ. ඒතොර යා තෝරගන්නේ ජනාධිපතිවරණයකි. ඊළඟට ව්‍යවස්ථාදායකය වෙන්නේ පාර්ලිමේන්තුව, එයා තෝරන්නේ මහ මැතිවරණයකි. එතකොට මැතිවරණ දෙකක් පවත්වනවා. ඒක නිවැරදි. හරි. විධායක සහ ව්‍යවස්ථාදායක බලතල ඒකාබද්ධ වීමට ඉඩ සලසයි. ඒක බලන්න. විධායක බලයයි ව්‍යවස්ථාදායක බලයයි එක තැනකට එකතු කරනවලු. එකට ඒකාබද්ධ කරනවලු. එහෙම වෙන්නේ නැහැ. විධායකයේ වෙනම ආයතනයක් විදියට තියෙනවා, ව්‍යවස්ථාදායකයේ වෙනම ආයතනයක් විදියට තියෙනවා. හරි. 9.2 විධායක සහ ව්‍යවස්ථාදායක බලතල ඒකාබද්ධ වීමට ඉඩ සලසයි. විධායක බලයත් ව්‍යවස්ථාදායක බලයත් කියන බලතල දෙක එකට එකතු වෙනවලු. එහෙම වෙන්නේ නැහැ ජනාධිපති ආණ්ඩුක්‍රමවල. මොකද අපි දන්නවා ජනාධිපති ආණ්ඩුක්‍රමවල බලතල බෙදීම තියෙනවා. නේද? බලතල බෙදීම. ව්‍යවස්ථාදායක විධායක කියන ආයතන වෙන්වෙන්ව පවතින එක අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා මේ ආණ්ඩුක්‍රමයක. ඊළඟ ජනාධිපතිවරයා සලකනු ලබන්නේ විධායකයේ නාමික ප්‍රධානියා ලෙසය. නාමික විදියට සලකනවලු. හොඳටම වැරදි. නේද? ජනාධිපති ආණ්ඩුක්‍රමයක ජනාධිපතිවරයා නාමික නෙමෙයි. එයා සුපිරි බලයක් සහිත ජනාධිපතිවරයෙක්. හරිද? 4. ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායකයට වග උත්තර කීමට සලස්වයි. වග උත්තර කීමට, ඒ කියන්නේ වග කියන්න. එයා කරන කාර්යයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වග කියන්න ඕනිලු. නෑ. මේක සමහර වෙලාවට ව්‍යවස්ථාවේ ලියලා තිබුණත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නේද? සමහර තැන්වල ව්‍යවස්ථාවේ ලියලා තියෙනවා. නමුත් ඒක ප්‍රායෝගිකව එහෙම වෙන්නේ නැහැ. නිසා ඒක වැරදි. 5. ජනාධිපතිවරයාට ව්‍යවස්ථාදායකය අභිබවා යාමට හැකියාව ලබා දෙයි. ජනාධිපතිට පුළුවන් ව්‍යවස්ථාදායකේ අභිබවා යන්න. නමුත් අපි දන්නවා ව්‍යවස්ථාවන් ලියනකොට එහෙම ලියන්නේ නැහැ. ලෝකේ ඕනම ව්‍යවස්ථාවක් ලියනකොට ලියන්නේ නේද? ජනාධිපතිවරයා නැත්තම් විධායකයයි ව්‍යවස්ථාදායකයයි සමාන බලයක් භුක්ති විඳිනවා කියලා. ඒ නිසා අභිබවා යන්න ව්‍යවස්ථාවෙන් අවස්ථාවක් දෙන්නේ නැහැ. ප්‍රායෝගිකව ඒගොල්ලෝ අභිබවා යනවා ඉතින්. ඒක තමයි ඇත්ත.
එනිසා පිළිතුර විදියට මේක ගන්නවා 1. එක තියෙන්නේ විධායක ව්‍යවස්ථාදායක සඳහා වෙන්වෙන්ම මැතිවරණ පවත්වයි කියන එක ඒක නිවැරදි. ඊළඟ ප්‍රශ්නය 10. ගැටුම් සම්බන්ධව නිවැරදි ප්‍රකාශය තෝරන්න. ගැටුම් සම්බන්ධ නිවැරදි. 6 වෙනි ඒකකේ. ගැටුම් හැම විටම නිෂේධනීය ප්‍රතිඵල ඇති කරයි. නිෂේධනීය නරක. ගැටුම් හැම වෙලාවෙම නරක ප්‍රතිඵල ජනිත කරයිලු. නෑ. සමහර ගැටුම් තියෙනවා හොඳ ප්‍රතිඵල ජනිත කරන ඒවා. ඒ කියන්නේ සාධනීය ප්‍රතිඵල ජනිත කරන ගැටුම් තියෙනවා. 2. ගැටුම් පැන නගින්නේ පාර්ශව කරුවන් අතර සමනය කළ නොහැකි අරමුණු නිසාය. හරි නේද? පාර්ශව කරුවන් අතර එකිනෙකට සමාන කරන්න බැරි අරමුණු තියෙනකොට ගැටුමක් පැන නගිනවා. හොඳ අදහසක් ඒක. 3. ගැටුම් සමාජ ජීවිතයට අදාළ නොවේ. අදාළ නොවේ. වැරදි. ගැටුම් කියන ඒවා අපේ සමාජ ජීවිතයට අදාළයි. අපේ සමාජ ජීවිතයේ උපදුණු දවස් ඉඳන් මරණ දවස වෙනකම්ම විවිධාකාර වර්ගී ගැටුම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. 4. ප්‍රචණ්ඩ ගැටුම් සහමන්ත්‍රණය මගින් පරිවර්තනය කිරීම දුෂ්කරය. ඔව් දුෂ්කරයි. සාමාන්‍යයෙන් ප්‍රචණ්ඩකාරී මට්ටමක තියෙන ගැටුමක් සහමන්ත්‍රණය කියන ගැටුම් සමතන මාධ්‍ය පාවිච්චි කළා එකපාර විසඳන එක ඊටාම දුෂ්කරයි. හරිද? ඒව අපි කියනවා සාමාන්‍යයෙන් විසඳීමට දුෂ්කර ගැටුම් කියලා. 5. ගැටුම් සමාජය වෙනස් කිරීමට දායක නොවේ කියලා කියනවා. දායක නොවේ නෙමෙයි. දායක වේ. සමාජය වෙනස් වෙන්න. සමාජය පරිවර්තනය වෙන්න. සමාජය ඉස්සරහට ගමන් කරන්න ගැටුම් ඕනේ. ඔක කාල් මාක්ස් කිව්වනේ. මාක්ස් කිව්වනේ මේ ඓතිහාසික වශයෙන් යුග පසු කරමින් නේද? ඉදිරියට සමාජය ගමන් කළේ ගැටුම් පැවතුණු නිසා. නේද? ඒ නිසා මේකේ නිවැරදි පිළිතුර විදියට අපි ගන්නේ 2. ගැටුම් පැන නගින්නේ පාර්ශවකරුවන් අතර සමනය කළ නොහැකි අරමුණු තියෙන නිසා කියන එක තමයි පිළිතුර. අපි යනවා 11 වෙනි ප්‍රශ්නයට. ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රධාන ක්‍රියාධරයන් වන්නේ. හරි. ජාත්‍යන්තර දේශපාලනයේ ප්‍රධාන ක්‍රියාධරයන් වන්නේ. අපි දන්නවා ජාත්‍යන්තර දේශපාලනයේ ක්‍රියාධරයෝ. ඔය ක්‍රියාධරයෝ කියනවා වෙනුවට අපිට පුළුවන් රැඟුම්කාරයෝ කියන වචනේ පාවිච්චි කරන්න. රැඟුම්කරුවෝ ඒකත් පාවිච්චි කරන්න පුළුවන්. ජාත්‍යන්තර දේශපාලනයේ රැඟුම්කරුවෝ අපි බෙදනවානේ කොටස් දෙකකට නේද? අන්තර්ජාතික රාජ්‍ය ක්‍රියාධරයෝ සහ අන්තර්ජාතික රාජ්‍ය නොවන ක්‍රියාධරයෝ කියලා. රාජ්‍ය ක්‍රියාධරයෝ දෙන්නයි. ජාතික රාජ්‍යයන් සහ අන්තර්ජාතික රාජ්‍ය සංවිධාන. රාජ්‍ය. ඊළඟට රාජ්‍ය නොවන ක්‍රියාධරයෝ කීප දෙනෙක් ඉන්නවා. අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන නේද? බහුජාතික සමාගම්, ඊළඟට ත්‍රස්තවාදී ව්‍යාපාර, කීර්තිමත් පුද්ගලයෝ, ඒ වගේ අය. දැන් බලමු අපි ප්‍රශ්නය. 1. ජාත්‍යන්තර මූල්‍ය සහ සංස්කෘතික සංවිධාන සම්පූර්ණ නැහැ. බහුජාතික සමාගම් සහ රාජ්‍ය නොවන සංවිධාන සම්පූර්ණ නැහැ. රාජ්‍ය ක්‍රියාධරයන් සහ රාජ්‍ය නොවන ක්‍රියාධරයන්. හරි. දැන් මම කිව්වේ ජාත්‍යන්තර දේශපාලනයේ ක්‍රියාධරයෝ බෙදෙන ආකාර 2. එක නිවැරදි. රාජ්‍ය ක්‍රියාධරයෝ සහ රාජ්‍ය නොවන ක්‍රියාධරයෝ. 4. දේශපාලන පක්ෂ සහ ප්‍රභූ කණ්ඩායම්. ඒක ජාත්‍යන්තර දේශපාලන ක්‍රියාධරයන්ට අයිති නැහැ. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ සමාජ ව්‍යාපාර social movement ඒකත් අයිති නැහැ. ඒ නිසා උත්තරේ විදියට අපිට ගන්න වෙන්නේ 3. නිවැරදි පිළිතුර 3. අපි යනවා 12 වෙනි ප්‍රශ්නයට. 12. සමාජවාදී මතවාදය. අපිට ඉගෙන ගන්න හම්බ වෙන්නේ දේශපාලන විද්‍යාවේ 5 වෙනි ඒකකයේදී. සමාජවාදී මතවාදය. 1. රාජ්‍යයේ පැවැත්ම සියලුම සමාජ ක්‍රමවලට අවශ්‍යයයි සලකයි. ඔබ ඉගෙනගෙන තියනවාද කොහේ හරි සමාජවාදීන් කියනවා කියලා මේ රාජ්‍යයක් තිබිය යුතුයි කියලා? රාජ්‍යයේ පැවැත්ම තිබිය යුතුයි. සමාජය වෙනුවෙන් නෑ. ඒගොල්ලෝ කියන්නේ රාජ්‍ය අහෝසි කළ යුතුයි කියලා. සමාජවාදී. පෞද්ගලික දේපල අයිතිය පිළිගනී නැහැ. සමාජවාදීන් උත්සාහ කරන්නේ පෞද්ගලික දේපල ක්‍රමය අහෝසි කරන්න. අහෝසි කරලා පොදු දේපල ක්‍රමයක් ස්ථාපිත කරන්න. ඒ නිසා ඒක වැරදි. 3. ධනවාදී ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට යෝජනා කරයි.
සමාජවාදය තුළ උගන්වන්නේ ප්‍රතිසංස්කරණය කරලා සමාජවාදී යුගයට යන්න බෑ. ධනවාදය තුළ ප්‍රතිසංස්කරණ කරලා සමාජවාදයට යන්න බෑ. මොකද කරන්න ඕන? ධනවාදී ක්‍රමය විප්ලවයක් මගින් මොකද්ද? අහෝසි කරන්න ඕන. අහෝසි කරලා සමාජවාදී යුගයට යන්න ඕන. එහෙනම් සමාජවාදී යුගයට යන මාවත ගැන කතා කරද්දී ඒගොල්ලෝ කියන්නේ ධනවාදය අහෝසි කරන්න ඕනේ විප්ලවයකින්. අහෝසි කරලා තමයි සමාජවාදයට යන්නේ කියන්නේ. නිසා ප්‍රතිසංස්කරණය කිරීම කියන එක අපි පිළිගන්න බෑ. ඒ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නම් පිළිගන්නවා ධනවාදී ක්‍රමයේ ප්‍රතිසංස්කරණය කරමින් සමාජවාදයට යන්න පුළුවන් කියන කතාව. ඊළඟට 4 සමාජ ජීවිතය තුළ ආගමට ඇති වැදගත්කම අවධාරණය කරයි. මම විශ්වවිද්‍යාලයේදී මේ කරපු මගේ තීසිස් එකෙත් තියෙන්නේ මේ ආගම සහ සමාජවාදී මතය කියන එක. සමාජවාදීන් ආගම ගැන කියන්නේ මෙහෙම නෙමෙයි. ආගම වැදගත් ජීවිතයට අවශ්‍යයි කියලා නෙමෙයි. ආගම පෞද්ගලිකයි. ඒක ඕන්නම් අදහන්න පුළුවන්. ඕන්නම් අත්හරින්න පුළුවන්. හැබැයි ආගම රාජ්‍යයට සම්බන්ධ විය යුතු නෑ කියන මතය තමයි සමාජවාදීන් ඉදිරිපත් කරලා තියෙන්නේ. නිසා මේ අදහස වැරදි. හරි මේ අදහස වැරදි. 5 පන්ති විරහිත සමාජ ක්‍රමයක අවශ්‍යතාවය අවධාරණය කරයි. පන්ති නැති සමාජයක්. සමානාත්මතාවය ඇති සමාජයක් තමයි සමාජවාදීන්ගේ අපේක්ෂාව. ඒ කියන්නේ උත්තරේ 5. පන්ති විරහිත සමාජයක් ගොඩනැගීම තමයි අපේක්ෂාව වෙන්නේ. අපි යනවා ඊළඟ ප්‍රශ්නයට 13 වන ප්‍රශ්නය. නූතන විදේශ ප්‍රතිපත්තියේ සුජාත මාධ්‍යයක් නොවන්නේ මෙයින් කුමක්ද? ප්‍රශ්නය බලන්න. සුජාත. හොඳම නැත්තම් නිල සාධාරණ බලයක් ඇති කියන අදහස සුජාත. සුජාත මාධ්‍යයක් නොවන එක අහන්නේ. රාජතාන්ත්‍රික සේවාව. ඒක විදේශ ප්‍රතිපත්තියේ සුජාත මාධ්‍යයක්. හොඳ ක්‍රමයක්. ප්‍රශ්නයක් නෑ. විදේශාධාර. විදේශ ප්‍රතිපත්තිය මෙහෙවද්දි විදේශාධාර කියන්නේ සුජාත ක්‍රමයක්. හමුදා මූලෝපාය. පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ. ඒක සුජාතද කියලා. සංස්කෘතික සබඳතා. එක් එක් රටවල් අතර සංස්කෘතික සබඳතා පවත්වන එක සුජාත ක්‍රමයක්. අවසාන එක ආගම් වලට හරවා ගැනීම. ඒකත් සුජාත නෑ කියලා තියෙනවා. දැන් මේ ප්‍රශ්නේ ගත්තම අපිට තර්කයක් හැදෙනවා. තුන්වෙනි එකද පස්වෙනි එකද වඩාත්ම මේකෙන් අයින් කරන උත්තරේ කියලා. 3 කියන්නේ හමුදා මූලෝපාය. ඒක සුජාතද. දෙවෙනි 4 මේ 5 කියනවා ආගම් වලට හරවා ගැනීම. මේ දෙකෙන් සුජාත නොවන එක තමයි ආගම් වලට හරවා ගැනීම කියන එක. හමුදා මූලෝපායත් සුජාත වෙන අවස්ථා තියෙනවා. නේද? ඔය ජාත්‍යන්තර සාමසාධක හමුදාවන් එහෙම යොදවලා ලෝකේ රටවල් වල ගැටුම් විසඳන්න පුළුවන්. එතකොට ඒක සුජාතයි. නේද? හැබැයි ආගම් වලට හරවා ගැනීම කියන එක සුජාත නෑ. උත්තරය අපිට ගන්න වෙන්නේ 5. 13 වන ප්‍රශ්නයට පිළිතුර විදියට අපි 5 ලබා ගන්නවා. ඊළඟ එක 14 වෙනි ප්‍රශ්නය. ඉන්දියානු සංධීය ක්‍රමයට අදාළ නොවන ප්‍රකාශයක් වන්නේ මින් කුමක්ද? අපි දන්නවා ඉන්දියාව අපේ අසල්වැසි රට. එහි ක්‍රියාත්මක වෙන්නේ අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා අපි දන්නවා. අර්ධ සංධීය. බලමු අපි ඒකට වඩාත්ම අදාළ නොවන එක මොකක්ද කියලා. 1. මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්ත බිහිකොට ඒවායේ නම් වෙනස් කළ හැකිය. මට මෙතන පේනවා කාරණා දෙකක්. 1. මධ්‍යම ආණ්ඩුවට පුළුවන් අලුතින් ප්‍රාන්තයක් හදන්න. ඒකට කාගේවත් අවවාද උපදෙස් ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. 2. ඒ හදපු ප්‍රාන්තයට නම වෙනස් කරන්න නැත්නම් නමක් තියන්න පුළුවන්. එතකොට අලුතින් ප්‍රාන්ත හදන්නත් හදපු ප්‍රාන්තයක නම වෙනස් කරන්නත් මධ්‍යම ආණ්ඩුවට පුළුවන්. ප්‍රාන්තවල සහයෝගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ එක මධ්‍යම ආණ්ඩුවට හදිසි අවස්ථාවලදී ඒකීය ආණ්ඩු ක්‍රමයක මෙන් ක්‍රියා කළ හැකිය. මධ්‍යම ආණ්ඩුවට පුළුවන් හදිසි අවස්ථාවක. දැන් අපි දන්නවා ඉන්දියාවේ තියෙනවා හදිසි අවස්ථා වර්ග කීයක්ද? 3ක්. හදිසි අවස්ථා වර්ග 3යි. එක ජාතික හදිසි අවස්ථාව. නේද? 2 ප්‍රාන්ත හදිසි අවස්ථාව. 3 මූල්‍ය හදිසි අවස්ථාව. මේ වගේ හදිසි අවස්ථාවකදී ඒකී ආණ්ඩු ක්‍රමයක් වගේ ක්‍රියා කරනවලු ඉන්දියාවේ ආණ්ඩු ක්‍රමය. ඔව් මධ්‍යම ආණ්ඩුව බලවත් වෙනවා හදිසි අවස්ථාවකදී. එතකොට ඒකීය ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට ඒක නිවැරදි. ඊළඟ එක. මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්තවල ව්‍යවස්ථාදායක හා
විධායක බලය සීමා කිරීමට හැකිය. මධ්‍යම ආණ්ඩුවට පුළුවන් ප්‍රාන්තවල ව්‍යවස්ථාදායක බලය, විධායක බලය සීමා කරන්න. ප්‍රාන්ත යට කරගන්න පුළුවන්. මධ්‍යම ආණ්ඩුව බලවත්. ඒකත් නිවැරදි. 4 ඉන්දියානු සංධීය ක්‍රමය ඇමරිකා එක්සත් ජනපදයේ සංධීය ක්‍රමයට සමානය. සම්පූර්ණ වැරදි. ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන්නේ මධ්‍යම ප්‍රාන්ත අතර සමාන බලයක්. හැබැයි ඉන්දියාවට එන්න ඉන්දියාවේ මධ්‍යම ප්‍රාන්ත අතර අසමාන බලයක් තියෙන්නේ. කවදාවත් ඉන්දියාවේ සංධීය ක්‍රමයයි ඇමරිකාවේ සංධීය ක්‍රමයයි සමාන කරන්න බෑ. හරිනේ? ඒක වැරදි. 5 ව්‍යවස්ථාවේ ඒකීය මෙන්ම සංධීය ලක්ෂණද තිබේ. ඒකීය මෙන්ම සංධීය ලක්ෂණද තිබේ. හරි. ඒකීය ලක්ෂණත් සංධීය ලක්ෂණත් මිශ්‍ර වෙලා හැදුණු නිසා තමයි අපි ඉන්දියානු ව්‍යවස්ථාවට කියන්නේ ඒක අර්ධ සංධීය ව්‍යවස්ථාවක් කියලා. එහෙනම් ඒකත් නිවැරදි. වැරදි පිළිතුර වෙන්නේ 4. ඉන්දියානු සංධීය ක්‍රමය ඇමරිකානු සංධීය ක්‍රමයට සමානයි කියන එක සම්පූර්ණයෙන්ම වැරදි. ඇමරිකාවේ සංධීය ක්‍රමයේ තිබ්බට නේද? සම්භාව්‍ය සංධීය ක්‍රමයේ තිබ්බට ඉන්දියාවේ තියෙන අර්ධ සංධීය ක්‍රමය. අපි යනවා 15 වෙනි ප්‍රශ්නයට. 15. ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න. සාවද්‍ය වැරදි. වැරදි ප්‍රකාශය තෝරන්න තියෙනවා. 1. සර්වජන ඡන්ද බලය මගින් සාමාන්‍ය ජනයා සවි බල ගැන්වීය. ඔව්. ඩොනමෝර් ආණ්ඩුක්‍රමේදී සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන්න ලංකාවට. ඒ මගින් සාමාන්‍ය ජනතාව දේශපාලන වශයෙන් සවි බල ගැන්වුවා. 2. සුබ සාධන රාජ්‍යය සඳහා පදනම දැමීය. ලංකාවේ සුබ සාධන රාජ්‍යයක් ඇති කළා. සර්වජන ඡන්ද බලය, විධායක කාරක සභා ක්‍රමය ක්‍රියාත්මක වෙද්දී ලංකාවේ අධ්‍යාපනය දියුණු වුණා, සෞඛ්‍ය, මහා මාර්ග, ඊළඟට නේද අපි කරනවා මේ කම්කරු සුබ සාධන සේවා නේද? ඒ වගේ විවිධ සුබ සාධන සේවාවන් වර්ධනය වීම සිද්ධ වුණා ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ඇතුළේදී. ඊළඟ ස්වදේශීය දේශපාලනඥයින් වගකීම් සහගත ආණ්ඩුවක් සඳහා යොමු කළේය. කියන්නේ දේශීය දේශපාලනඥයන්ට පුහුණුවක් ලැබුණා වගකීම් සහගත ආණ්ඩුවක් ගෙන යන ආකාරය පිළිබඳව. ඒ නිසා මම කියනවා හරියට මේ ඩොනමෝර් ආණ්ඩුක්‍රමය කියලා කියන්නේ හරිද? ඩොනමෝර් ආණ්ඩුක්‍රමය කියලා කියන්නේ ට්‍රේනින් සෙන්ටර් එකක්. හොඳ දේශපාලඥයෝ වගකීම් සහගත දේශපාලඥයෝ පුහුණු කරන ට්‍රේනින් සෙන්ටර් එකක් විදියට අපිට ඩොනමෝර් ක්‍රමය හඳුන්වන්න පුළුවන්. ඊළඟ දේශපාලනඥයින් සාමාන්‍ය ජනයා මත රඳා පැවතීමට මඟ පෑදීය. මේකට බලපෑවේ මොකද්ද? සර්වජන ඡන්ද බලය. මොකද ජනතාව තමයි තීරණය කරන්නේ දේශපාලඥයෝ තවදුරටත් පාලනය බලයේ ඉන්නවද? ඒගොල්ලෝ ඉවත් කරනවද? හැමදේම ජනතාව අතේ. දේශපාලඥයන්ගේ පැවැත්ම තීරණය වෙන්නේ ජනතාවගේ කැමැත්ත මත. අවසාන එක. අමාත්‍ය මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳ මූල ධර්මය හඳුන්වා දුන්නේය. දැන් අපි දන්නවා ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ඇතුලේ අමාත්‍ය මණ්ඩලයක් ඉන්නවා. ඔක්කොම ඇමතිවරු 10යි. ස්වදේශීය 7කුයි විදේශීය 3කුයි විදියට. මේ අමාත්‍ය මණ්ඩලයට සාමූහික වගකීමේ මූල ධර්මය තිබ්බද? ඇත්තටම නැහැ. ඩොනමෝර් ආණ්ඩුක්‍රමය ඇතුලේ තිබුණු අමාත්‍ය මණ්ඩලය සාමූහික වගකීම අනුගමනය කරපු අමාත්‍ය මණ්ඩලයක් නෙමෙයි. ඒ නිසා ඒක වැරදි. පිළිතුර විදියට අපි 5. කියන්නේ වැරදි පිළිතුර තෝරගන්නවා 5. නිසා 15 වන ප්‍රශ්නයට 5 තමයි උත්තරේ විදියට ගන්න තියෙන්නේ. දැන් අපි 2019 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 15ක් සාකච්ඡා කළා. අවසන් නැහැ. ඊළඟ ප්‍රශ්න 15 අපි සාකච්ඡා කරනවා තවත් වීඩියෝවකින්. අපි එතෙන්දී හමු වෙමු. ඔබට ජය වේවා.